සුබ දවසක් පුතේ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ ගණිතය විෂය සඳහා අප සූදානම් වීමේදී ගණිතයට ලැබෙන ප්‍රශ්න පත්‍රය කෙසේ සකස් වෙයිද කියන එක සම්බන්ධව තමා අපි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ගණිතයේ ප්‍රශ්න පත්‍රය කොයි ආකාරයෙන් සකස් වෙනවද කියලා දැනගත්තොත් අපිට පුළුවන් ඒ ඔස්සේ අපේ දැනුම සකස් කරගන්න. අපිට එතකොට ඒ ගැටලු වලට හරියාකාරව මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් අපි පුතේ බලමු අපිට ලැබෙන ප්‍රශ්න පත්‍රය කෙබඳු දැයි කියලා. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය සලකා බලනකොට ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ තමා පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියලා. පළවෙනි ප්‍රශ්න පත්‍රයට අපිට පැය දෙක කාල වේලාවක් ලැබෙනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයට පැය 3ක කාල වේලාවක් ලැබෙනවා. වර්තමානයේ වන විට පැය 3කට වඩා අමතර කියවීම් කාලය විනාඩි 10ක් තවත් ලබා දීලා තියෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා. එතකොට මේ ප්‍රශ්න පත්‍ර දෙක සලකා බලනකොට පුතේ මේ ප්‍රශ්න පත්‍ර දෙකට කොයි ආකාරයෙන් ප්‍රශ්න සකස් වෙයිද කියන එක විමසා බැලීම අපිට ඊටාම වැදගත්. ඒ මන්දයත් අපිට ඒ ප්‍රශ්න සඳහාම උත්සාහයක් දැරීමට හැකියාව ලැබෙන බැවින් අපි බලමු පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කෙසේ සකස් වෙනවද කියන එක. පළවෙනි ප්‍රශ්න පත්‍රයත් පුතේ කොටස් දෙකකින් සමන්විතයි. ඒ තමා A කොටස සහ B කොටස කියලා. A කොටසට ප්‍රශ්න 25ක් ලැබෙනවා. ඒ ප්‍රශ්න 25ට එක ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් වූ ලකුණු 50ක් ලැබෙනවා. එතකොට අපි බලමු කොයි ආකාරයෙන්ද මේ ප්‍රශ්න 25 සකස් වෙන්නේ කියලා. සංඛ්‍යා තේමාව ඔස්සේ පුතේ ප්‍රශ්න 4ක් යොමු වෙනවා. මිනුම් නැත්නම් මිනිතය කියනවා. ඒ ඔස්සේ ප්‍රශ්න 4ක් ලැබෙනවා. බීජ ගණිතය අපි සමීකරණ එහෙම සම්බන්ධව කතා කරනවානේ. එතකොට අසමානතා ඔය කියන දේවල් බීජ ගණිතයේ යටතේ ප්‍රශ්න 6ක් ලැබෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ වැඩිම ප්‍රශ්න ලැබෙන්නේ ජ්‍යාමිතිය කොටසට. ඒ තමා ලකුණු 16ක් ලැබෙන ප්‍රශ්න 8ක් යොමු වෙනවා ජ්‍යාමිතිය ඔස්සේ. කුලකා සම්භාවිතාවය ඔස්සේ ප්‍රශ්න දෙකක් යොමු වෙනවා. ඊළඟට සංඛ්‍යානය කියන කොටසෙන් අපිට එක ප්‍රශ්නයක් යොමු වෙනවා. ওই ප්‍රශ්න ටික එකතු කරලා බලපුවාම පුතේ ප්‍රශ්න 25ක් සකස් වෙනවා. එතකොට ওই ප්‍රශ්න 25 ඔය කියන තේමා ඔස්සේ තමා සකස් වෙන්නේ. අපිට ඔය තේමා ඔස්සේ අපේ දැනුම ලබා ගැනීම මේ ලකුණු 50 ලබා ගැනීමට ඉතා වැදගත්. අපි බලමු ඊළඟට දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස කෙසේ සකස් වෙනවද කියලා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසට පුතේ ප්‍රශ්න 5ක් තියෙනවා. ලකුණු 10 බැගින් ලැබෙනවා මේ ප්‍රශ්න 5ට. එතකොට පුතේ එතනත් ලකුණු 50ක් ලැබෙනවා. මේ ප්‍රශ්න 5 සඳහා බීජ ගණිතයෙන් සහ ජ්‍යාමිතිය යන තේමා වලින් ප්‍රශ්න යොමු වෙන්නේ නැහැ. අපි වසර ගණනාවක ප්‍රශ්න පත්‍ර සලකලා බැලුවොත් එහෙම B කොටසේ පළවෙනි ප්‍රශ්නය බොහෝ දුරට භාග පාඩමෙන් යොමු වෙනවා. ඊළඟට අපිට දෙවෙනි ප්‍රශ්නය බොහෝ විට මිනිතය කොටසෙන් නැත්නම් මිනුම් කොටසෙන් යොමු වෙනවා. තුන්වෙනි ප්‍රශ්නය ඊළඟට ප්‍රතිශත කොටස් ඔය කියන පාඩම් වලින් යොමු වෙනවා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය බොහෝ විට දත්ත නිරූපණය, දත්ත අර්ථකථනය, හතරවෙනි ප්‍රශ්නය සහ පස්වෙනි ප්‍රශ්නය අතර ඔය පාඩම් වලින් කුලක සම්භාවිතාව කියන මාතෘකාව ඔස්සේ ගලාගෙන යන අපි ප්‍රශ්න පත්‍ර වසර 5ක විතර සලකලා බැලුවොත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිබඳ ඉතා වැදගත් දැනුමක් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේ කෙසේ සකස් වෙයිද කියලා. ඔබත් මේ ආකාරයට විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් කරලා පළවෙනි ප්‍රශ්න පත්‍රය පිළිබඳ ඉතා වැදගත් දැනුමක් ලබා ගත්තොත් අපිට පුළුවන් ඔය ලකුණු 100 ඉතාම හොඳින් ලබා ගන්න. ඒ කියන්නේ ලකුණු 100ට ආසන්නයෙන්ම අපිට ලබා ගන්න පුළුවන් වෙනවා
ඔය ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණාත්මකව අධ්‍යයනයක් කරොත් එහෙම අපිට ඒ සඳහා ඉතා හොඳින් මහන්සියක් දරන්න හැකියාව ලැබෙනවා. එහින්ද පුතේ A කොටසට ලකුණු 50යි B කොටසට ලකුණු 50යි ලැබෙනවා ලකුණු 100ක්. ඒ ලකුණු 100 අපි සතු කර ගැනීම අපේ වැඩක්. ඒ හින්දා අපි මේ වැඩේ හරියාකාරව කරන්න නම් අපි කොහොමද මේ දේ කරන්න ඕනේ කියලා අපි තුලම මතයක් ගොඩනගා ගන්න ඕනේ. අපි එතකොට අපි දැන් දන්නවා නම් යන්න ඕනේ තැන අපි හරියටම එතෙන්ට යන්න මාර්ගය සකසා ගැනීම ඔබ සතු කාරණයක්. දෙවන ප්‍රශ්න පත්‍රයේ සලකා බලන විට දරුවනේ A කොටස සහ B කොටස කියන කොටස් දෙකකින් සමන්විත වෙනවා. පැය 3ක කාලයකදී A කොටසින් ප්‍රශ්න 5ක් සහ B කොටසින් ප්‍රශ්න 5ක් තෝරාගෙන අපිට පිළිතුරු සපයන්න සිද්ධ වෙනවා. A කොටසට ප්‍රශ්න 6ක් සහ B කොටසට ප්‍රශ්න 6ක් ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න 12කින් දෙවනි ප්‍රශ්න පත්‍රය සමන්විත වෙනවා. එතකොට අපිට A කොටසින් සහ B කොටසින් ප්‍රශ්න දෙකක් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. අපි හොඳට හිතලා බලලා මේ ප්‍රශ්න දෙක ඉවත් කරන්න ඕනේ. එහෙනම් මේදී එක ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ලැබෙනවා. අපි ප්‍රශ්න 10ක් ලියපුවාම ලකුණු 100ක් ලැබෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ ප්‍රශ්න පත්‍රයේ A කොටසට සහ B කොටසට ප්‍රශ්න ලැබෙන්නේ කියලා. A කොටසට කවදාවත් ජ්‍යාමිතීය ප්‍රශ්න ලැබෙන්නේ නැහැ. ජ්‍යාමිතීය ප්‍රශ්න B කොටසේ ප්‍රශ්න දෙකකින් සමන්විත වෙනවා. B කොටසට බීජගණිතීය ප්‍රශ්න ලැබෙන්නේ නැහැ. B කොටසට බීජගණිතීය ප්‍රශ්න ලැබෙන්නේ නැහැ. B කොටසේ A කොටසේ තමයි බීජගණිත ප්‍රශ්නේ ලැබෙන්නේ. එතකොට එහෙනම් අපිට පුතේ ප්‍රශ්න සලකා බලනකොට ඔය විදිහට තමයි අපිට තියෙන්නේ වසර ගණනාවක ප්‍රශ්න පත්‍ර සලකලා බැලුවොත් අපිට කියන්න පුළුවන් ඒ පාඩම් වලින් ඒ ප්‍රශ්න කොයි තැන් වලටද යොමු වෙන්නේ කියන එක පවා අපිට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි පාඩමෙන් ප්‍රශ්නයක් යොමු වෙනවා නම් අපි දන්නවා ඒක 7 වෙනි ප්‍රශ්නයට ලැබෙන්නේ කියලා අපි ප්‍රශ්න පත්‍ර ගණනාවක් සලකලා බලපුවාම අපිට අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට ඒ කොටසට තමා ප්‍රස්තාර පාඩමින් ප්‍රශ්නයක් ලැබෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔය කරුණු කාරණා අපිට මේ ප්‍රශ්න පත්‍ර ගණනාවක් සලකා බැලීමෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන්. අපි ඉදිරියේදී මේ ප්‍රශ්න පත්‍ර සඳහා ගැටලු කොයි ආකාරයෙන්ද යොමු වෙන්නේ? ඒ ගැටලු වලට අපිට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට කොයි ආකාරයෙන් පිළිතුරු සැපිය යුතුද යන්න අපි ඔබලාට එකින් එක ඉදිරි කියලා දෙනවා. එහෙනම් ඒ ඉදිරියේදී අපි ගැටලු විසඳීම් සම්බන්ධව ඔබට ශනිකව දැන ගැනීම සඳහා අපේ channel එක subscribe කරලා තියාගන්න.